ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවා Ibanez S series guitar එකේ review එක. අපි SLR professional. review එක පටන් ගන්න කලින් කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ guitar එකේ නම Ibanez එහෙම නෙවෙයි. Ibanez කියලා නමක් නෑ. ඒ අපි ප්‍රොනවුන්ස් කරන අපේ ලංකාවේ ගොඩක් අය ප්‍රොනවුන්ස් කරන විදිහනේ. මේ ගිටාර් එක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රොනවුන්ස් කරන්නේ Ibanez කියන නමින්. ඇත්තට මේ ගිටාර් කම්පැනි එක ගත්තොත් මේ ගිටාර් කම්පැනිය ස්පැනිෂ් ඔරිජින් එකක් තියෙන ගිටාර් කම්පැනි එකක්. ගොඩක් කලාට ජපාන් වල තමයි දැන් ඔපරේට් වෙන්නේ. මේ නම ප්‍රොනවුන්ස් කරනවා නම් ඒ අනුසාර නැත්නම් ඒ ආකාරයට ඒ ඇක්සන්ට් එකට ඒක ප්‍රොනවුන්ස් කරන්න වෙන්නේ අපිට Ibanez නැත්නම් Ibanez අන්නේ වගේ විදියට. ඉතින් අපිට ලේසින් ඉතින් ඉංග්‍රීසි ප්‍රොනවුන්සියේෂන් එක නිසා අපි අද ඉඳන් Ibanez කියලා මේක ප්‍රොනවුන්ස් කරමු. එයාගෙන් වැදගත් දෙයක් කියන්න ඕනේ මේ ගිටාර් එක අපිට මෙච්චර කාල රිවිව් කරන්න බැරි වුණ හේතුව තමයි මේ රට්ට නිරෝධා නැන්දිර නීතිය දෙකට කියන්නේ. අන්න ඒක දාන්න කලින් යාළුවෙක් අපෙන් ගිටාර් එක අරන් ගියා ෂෝ එකක් ප්ලේ කරන්න කියලා. ඉතින් අපිට ගෙන්න ගන්න බැරි වුණා. ඒ වගේම තව දෙයක් මතක් කරනවා අපිට මතක එක යාළුවෙක් අපේ channel එකේ ඉන්න කිහිප වරක් අහලා තිබ්බ කොයි Ibanez ගිටාර් එක ගේන්නේ නැද්ද Ibanez නැද්ද කියලා. ඔන්න අපි යාට සතුටුදායක ආරංචියක් අද Ibanez නෙමෙයි Ibanez ගිටාර් එක රිවිව් කරන්න යන්නේ. අපි ගිටාර් එකේ මොඩල් එක ගැන පොඩ්ඩක් කතා කරොත් මේ Ibanez ගිටාර් මේක S series ගිටාර් එකක්. සාමාන්‍ය Ibanez ගිටාර්ස් වල budget oriented net affordable ගණේට අයිති වෙන series එකක් කියන්න පුළුවන්. හැබැයි හැමෝම දන්නවා Ibanez guitars පාවිච්චි කරන කට්ටිය දන්නේ නැති මේ Ibanez guitars customize කරන්න පුළුවන් අපිට සෑහෙන විදිහවලට. ඉතින් මේ S series guitar එක උනත් අපිට customize කරලා ගන්න පුළුවන්. පොඩ්ඩක් මිල වැඩි S series guitars උත් තියෙනවා කියලා පොඩ්ඩක් ඔළුවේ තියන්න. ඒ වගේම මේ Ibanez brand එක ගැන මතක් කරද්දී අපිට නොකියම් බැරි දෙයක් තියෙනවා. ඒ තමයි වර්තමානයේ විතර නෙමෙයි අතරම ටිකක් කාලෙක ඉඳන් Ibanez guitars වල ගොඩක් ජනප්‍රිය ගිටාර් මොඩල් එකක් තමයි AZ ගිටාර් එක. AZ කියන මොඩල් එක. AZ Prestige, ඒතකොට AZ Premium මෙන්න මේ විදිහට ඒකේ varieties ගොඩ තියෙනවා. ඉතින් මේ ගිටාර් එක මේ ලෝකේ මේ වෙද්දි ගොඩක් ජනප්‍රිය. ගොඩක් දෙනාගේ ඩ්‍රීම් ගිටාර් එකක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ ගිටාර් එකේ තියෙන high quality එක නිසා. ඒක ඔයාලගේ අමතර දැනුමට. හරි. අද මංගාව තියෙන මේ ස්පෙસિෆික් මොඩල් එක ගත්තොත් මේ මොඩල් එක ඇවිල්ලා S270. ඇත්තට මේ මොඩල් එක වැඩි කාලයක් ලෝකේ නිෂ්පාදනය කරේ නෑ. මේක ඇත්තටම අවුරුදු 3ක් වගේ තමයි නිෂ්පාදනය කරේ. 1997 ඉඳන් 2000 වසරට යනකම් විතරයි. ඒ කියන්නේ ඇත්තටම ලිමිටඩ් රන් එකක් තමයි තිබුණේ. ඒ නිසා මේ ගිටාර් එක පොඩ්ඩක් විතර අන්කමන් කියලා කියන්න පුළුවන්. පොඩ්ඩක් විතර. ඒ වගේ මේ ගිටාර් එක ස්පෙෂලි ඩිසයින් කරලා තියෙන්නේ මේ යුරෝපියන් කන්ට්‍රීස් වල. ඒ කියන්නේ මේ ගිටාර් එක විකුණුවේ යුරෝප් වල. ඒ කියන්නේ අපිට මේ ලංකාවට මේ ගිටාර් එක ආව නම් අනිවාර්යෙන් සෙකන්ඩ් හෑන්ඩ් තමයි. කවදාවත් මේක බ්‍රෑන්ඩ් නිව් වෙන්න විදියක් නෑ කියන්නේ. එක්ක හොරට පනලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ්. ඊළඟට කියන්න ඕන වැදගත් කරුණ තමයි මේ ස්පෙસિෆික් 270 මොඩල් එක ගැන. මේ මොඩල් එක ඇත්තටම නිෂ්පාදනය කරේ කොරියාවේ. ඒ නිසා මේක මේඩ් ඉන් කොරියා ගිටාර් එකක්. හොඳයි. එහෙනම් ගිටාර් එකේ බිල්ඩ් ක්වොලිටි ගැන කතා කරොත් ඇත්තටම මේ S series guitars ගැන පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ S series guitars කියන්නේම මේ thin body එකක් තමයි තියෙන්නේ. දැන් ඔයාලට බැලුවොත් පේනවා මේ ගිටාර් එක. මම හිතනවා පේන්නේ නැති කියලා. හරිම thin body එකක් තමයි තියෙන්නේ. ඒ නිසා live play කරන කෙනෙකුට නැත්නම් හිටගෙන play කරන කෙනෙකුට එහෙම හරිම ලේසි. මොකද ගිටාර් එක බර අඩුයි ටිකක්. බර අඩුයි කියන්නේ ගොඩක්ම බර අඩු නෙවෙයි. උනාට ගිටාර් එක හරි comfortable. මොකද ගිටාර් එකේ body එක හරිම thin නිසා. දැන් ඔයාලට මතක නම් අපි කලින් review කරපු square fender ගිටාර් එක එහෙම නැත්නම් Pacifica ගිටාර් එක ඒක body එක ටිකක් thick. ටිකක් මහතයි. හැබැයි මේ ගිටාර් එක ගත්තොත් ඒ body එකෙන් නිකන් භාගයක් වගේ තමයි තියෙන්නේ. ඒ නිසා හරිම ලේසියෙන් අපිට ගිටාර් හැන්ඩල් කරන්න පුළුවන්. හරිම comfortable අතර. ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ මේ ගිටාර් එක ඩිසයින් කරලා තියෙන්නේම live stage වල play කරන්න. මොකද ඒ තරම් ඒ කියන්නේ මේ ගිටාර් එක හදලා තියෙන්නම හරිම comfortably අපිට ප්ලේ කරන්න පුළුවන් වෙන විදිහ. හොඳයි මේ ගිටාර් එක අපි හෙඩ් ස්ටොක් එකේ ඉඳන් කතා කරොත් ඇත්තටම හෙඩ් ස්ටොක් එක වලට පේනවා බෙන් හෙඩ් ස්ටොක් එකක් තමයි තියෙන්නේ පොඩි ඇන්ගල් එකක්. මේක අපි ටියුනින් මැෂින්ස් ගැන කතා කරොත් ඇත්තටම හරිම ස්ටේබල් ටියුනින් මැෂින් සෙට් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ටියුන් කරාට පස්සේ ඩීටියුන් වෙන ගතිය ඉතාම අඩුයි කියන්න පුළුවන්. හරිම කන්සිස්ටන්සි එකකින් අපිට ටියුන් කරන්න පුළුවන් කිසිම බයක් එකක් නැතුව. හැබැයි ඉතින් තව දෙයක් කියන්න තියෙන ඒ තමයි මේ ටියුනින් මැෂින්ස් ගත්තොත් මේවල ස්ට්‍රින්ග් ලොකින් මෙකැනිසම් එකක් එහෙමනම් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම හෙඩ් ස්ටොක් එක ගැන තව පොඩ්ඩක් කතා කරොත් ඔයාලට පේනවා ඇති ස්ට්‍රින්ග් රීටේන් එකක් මෙතනින් අපිට දකින්න හම්බ වෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ තමයි මේ නට් එක ගැන කතා කරොත් මේ ඇත්තටම මේක ස්ට්‍රින්ග් ලොකින් නට් එකක්. ඒ කියන්නේ ස්ට්‍රින්ග් එක ලොක් කරන්න පුළුවන් මෙතන නට් එකෙන්. ඒ කියන්නේ අපි ටියුන් කරාට පස්සේ අපිට පුළුවන් මෙතන පොඩි යකඩ තහඩු කියන්න බෑ. ඇත්තටම අපි ලොකින් නට්ස් කියමුකෝ. ලොකින් නට්ස් තුනකින් මේ ස්ට්‍රින්ග් එක අපිට ලොක් කරන්න පුළුවන් ටියුන් කරාට පස්සේ. ඊට පස්සේ ලේසියකට මේ ගිටාර් එක ඩීට්වින් වෙන්නේ එහෙම නැහැ. හැබැයි අපිට අවාසියකට තියෙන්නේ ඒක නට් එක ලොක් කරාට පස්සේ අපිට ආපහු ටියුන් කරන්න බෑ. ටියුන් කරන්න ඕන නම් අපි නට් එක ආපහු අන්ලොක් කරගන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍ය ස්ට්‍රින්ග් රිවිව් කරද්දී සෑහෙන්න මේ ස්ට්‍රින්ග් මාරු කරනවා. සමහරවිට සතියට එකපාරක් දෙපාරක් වගේ වෙන්න පුළුවන්. ඒ නිසා අපි නම් දැනට මේකේ ලොකින් නට් එක අයින් කරලා තියෙනවා. ඊළඟ කාරණේ කතා කරොත් මේ හෙඩ් ස්ටොක් එක ගැන. මේ හෙඩ් ස්ටොක් එක ඔයාලට පේනවා මෙන්න මෙතන අපිට ට්‍රස්ට් රොඩ් එක ඇක්සස් කිරීමේ හැකියාවත් මේ ගිටාර් එකේ හම්බෙලා තියෙනවා. හොඳයි ඊළඟට අපි නෙක් එක ගැන කතා කරොත් මේ නෙක් එක හෙඩ් ස්ටොක් එක සිංගල් වුඩ් එකක් විදිහට තමයි ඉන්නේ. මේක සිංගල් පීස් මේපල් වුඩ් නෙක් එකක්. ඒ වගේම මේ නෙක් එක හරිම තින්. ඒ නිසා තමයි අපි කිව්වේ මේක ස්ටේජ් පර්ෆෝමන්ස් වලට හරිම ලේසි කියලා. අපිට ෆාස්ට් ප්ලේ කරන්න. එතකොට ස්පෙෂලි ඔය ගිටාර් එකට අලුත් කෙනෙක් නම් මේ
පොඩි කැන කුඩා හිනිත් එක එකක් තියෙන එක අපිට ගොඩක් කාසි ගිටායකට හුරුවෙන් මීලකට මේ ෆ්‍රෙඩ් බෝඩ් එකන කතාකරොත් ඇත්තර මේ ෆ්‍රෙඩ් බෝඩ් එක රෝසුඩ් ෆ්‍රෙඩ් බෝඩ් එකක් මේක ෆ්‍රෙඩ් 22ක් තියෙනවා ඒවත් ජම්බ ෆ්‍රෙඩ්ස් ඒ නිසා අපිට විශේෂයෙන්ම ස්ට්‍රෙඩින් කරන්න නැත්නම් ෆාස්ට් ප්ලේ කරන්න ස්ලයිඩින් වලට එම හරිම ලේසි ඒවා පුරුදු වෙන කෙනෙක්ට නම් හරිම ලේසි මේ ජම්ප් ෆ්‍රෙඩ්ස් තියෙන ෆ්‍රෙඩ් බෝඩ් එකක් තෝරගත්තා. ඇත්තටම මේක අපේ ඔපිනියන් එකක් SL අන්ප්‍රොෆෙෂනල් ටිප් එකක්. ඒ නිසා වෙන කෙනෙකුට ඉතින් වෙන වෙන අදහස් තියෙන්න පුළුවන්. ගිටාරේ බොඩි එක ගැන කතා කරොත් අපි මේ ගිටාරේ බොඩි එකත් හරිම හයි ක්වොලිටි යට හදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද මේක සිංගල් පීස් මේපල් වුඩ් එකක්. ඒ කියන්නේ මේ ගිටාරේ හෙඩ් ස්ටොක්, නෙක්, බොඩි මේ තුනම හදලා තියෙන මේපල් වුඩ් වලින්. ඒක නිසා හරිම හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අනිත් වැදගත් කාරණේ තමයි මේකේ බොඩි එක තින් මම කලින් කිව්වා වගේ. ඒ නිසා ස්ටේජ් පර්ෆෝම් කරන කෙනෙකුට නම් සුපිරි ගිටාර් එකක් තමයි අපිට හිතන විදිහට මෙන්න මේ Ibanez S series ගිටාර් එක. හොඳයි මේ ගිටාර් එකේ තියෙන වැදගත්ම දෙයක් කිව්වොත් ඒ තමයි මේ ගිටාර් එකේ බ්‍රිජ් එක. ඇත්තටම මේ ගිටාර් එකේ බ්‍රිජ් එක ෆ්ලෝටිං බ්‍රිජ් එකක්. ඒ මොකද්ද කියලා දන්නේ නැති අයට කිව්වොත් ෆ්ලෝටිං බ්‍රිජ් එකක් කියන ඔයාලට මේ ගිටාර් එකේ ට්‍රෙමෝලෝ ආම් එකෙන් ෆ්ලැට්ස් ඒ වගේම ෂාප්ස් සෑහෙන ලොකු රේන්ජ් එකක අපිට ට්‍රෙමෝලෝ කරගන්න පුළුවන් මේ ෆ්ලෝටිං බ්‍රිජ් එක තියෙන නිසා මේ මොකද මේ බ්‍රිජ් එක මේ බොඩි එකට සමාන්තරව තමයි තියෙන්නේ. ඒ කියන්නේ බොඩි එකට ස්පර්ශ වෙලා නෙමෙයි මේ බ්‍රිජ් එක තියෙන්නේ. ඒ නිසා අපිට ට්‍රෙමෝලෝ එහෙම හොඳට කරගන්න පුළුවන් මෙන්න මේ ෆ්ලෝටිං බ්‍රිජ් එකක් යූස් කරොත්. මෙහෙමයි ඉතින් ඔයාලා ගාව තියෙන ගිටාර් එකේ ෆ්ලෝටිං බ්‍රිජ් එකක් තියෙන්න පුළුවන්. හැබැයි ෆ්ලෝටිං බ්‍රිජ් එකක් තිබ්බ පමණින් ඔයාලට මේක ෆ්ලෝටිං බ්‍රිජ් එකක් විදිහට ඔපරේට් වෙන්නේ නැහැ. ඒකට අපි මේක ෆ්ලෝටිං බ්‍රිජ් එකක් විදිහට හදා ගන්න ඕන. ඒක පොඩ්ඩක් විතර සංකීර්ණ වැඩක්. ඇත්තටම සංකීර්ණ නැහැ ඉතින්. මේක අපි හදාගත්තේ අපිමයි. අපි ඒ ගැන ඉදිරියට වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද හරියට ෆ්ලෝටිං බ්‍රිජ් එකක් හදාගන්නේ තමන්ගේ ගිටාර් එකට. ඊළඟට මේකේ තියෙන ස්පෙસિෆික් ෆ්ලෝටිං බ්‍රිජ් එක ගැන කතා කරොත් කෙනෙකුට බලපු ගමන් හිතෙනවා මේක ෆ්ලොයිඩ් රොයිස් සිස්ටම් එකක්ද කියලා. හැබැයි මේක ෆ්ලොයිඩ් රොයිස් බ්‍රිජ් එකක් නෙවෙයි. මේ බ්‍රිජ් එකට මෙයාලා කියන්නේ SLT 101 මේ ගහලා තියෙනවා ලයිසන්ස් අන්ඩර් ෆ්ලොයිඩ් රොයිස් කියලා. මම හිතන විදිහට මේ ෆ්ලොයිඩ් රොයිස් ඩිසයින් එක තමයි මෙයාලා මේ යාලගේ ලයිසන් එක අරගෙන හදලා තියෙන්නේ. මොකද ෆ්ලොයිඩ් රොයිස් සිස්ටම් එකේ අපි දකිනවා ගොඩක් වෙලාවට මෙන්න මෙතන ලොකින් සැඩල්ස් දෙනවා. හැබැයි මේකේ නම් එහෙම අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. හොඳයි ඊළඟට ගිටාර් එකේ තියෙන වැදගත්ම කොටස මම ගිටාර් එකේ කියලා කිව්වේ ඉලෙක්ට්‍රික් ගිටාර් එක නම් තියෙන්න ඕන වැදගත්ම කොටස තමයි ඒ ගිටාර් එකේ පිකප්ස්. අපි දැන් පිකප්ස් ගැන කතා කරන්න යන්නේ. හරි අපි මේ ගිටාර් එකේ පිකප් කන්ෆිගරේෂන්ස් ගැන කතා කරොත් මේක හම්බක සිංගල් හම්බක. ඒ කියන්නේ පිකප්ස් තුනක් හම්බ වෙනවා. බ්‍රිජ් පිකප් එක හම්බක, මිඩල් පිකප් එක සිංගල් කොයිල්, ඒ වගේම නෙක් පිකප් එක හම්බක. හැබැයි මේකේ හම්බක පිකප්ස් දෙක එකම පිකප්ස් නෙමෙයි. පිකප්ස් වර්ග දෙකක් තමයි එන්නේ. අපි කතා කරොත් මේකේ බ්‍රිජ් පිකප් එක Ibanez Power Sound 2, නෙක් පිකප් එක Ibanez Power Sound 1. ඇත්තම කතා කරොත් මේකේ ටියුනින් වල තමයි පොඩි වෙනසක් තියෙන්නේ. ඒක අපිට තේරෙන විදිහට අපි රිසර්ච් කරපු විදිහට කොහොම වුණත් මේකේ පිකප් choice එක සුපර් ක්වොලිටි කියලා කියන්න පුළුවන්. මොකද අපිට ගොඩක් රේන්ජ් එක ගොඩක් වයිඩ් රේන්ජ් එක අපිට ටෝන් ජෙනරේට් කරගන්න පුළුවන් මේ කම්බිනේෂන් එකෙන්. නැත්නම් මේ පිකප්ස් සිලෙක්ට් කරලා. ඒ වගේම අපේ channel එකට කමෙන්ට් එකක් දාලා තිබුණේ හම්බග පිකප්ස් ගැන. ඇත්තට මේ හම්බග පිකප්ස් වලින් මෙන්න මේකයි. ඒකේ නමේම දිනවා හම් එක දිනවනේ හම්බක. ඒ කියන්නේ හම් එක නෑ. ඒක තමයි අදහස. සරල අදහස මොකද කියන්නේ හම්බග පිකප්ස් වල හම් එක එන්නේ නෑ. ඇත්තට මේකේ හම්බග පිකප්ස් දෙකක් යූස් වෙන හින්දා අපි හිතන විදිහට අපිට දැනෙන විදිහට මේ ගිටාර් එක වඩාත්ම සුදුසු වෙන්නේ සාමාන්‍යයෙන් ලයිව් රොක් ප්ලේ කරද්දී මිඩල් ඔන්න ඔය වගේ ස්ටයිල්ස් වලට තමයි. මොකද හම් එක අඩුයිනේ. හම් එක අඩුයි කියන්නේ අපිට මේක පැඩල් බොක්ස් එකකින් හරි නැත්නම් ඉෆෙක්ට් ප්‍රොසෙසර් එකකින් හරි නැත්නම් ගිටාර් කැබිනට් එකකින් හරි මේක හොඳට එමියුලේට් කරගන්න පුළුවන්. මොකද ආටිෆිෂල් නොයිස් ජෙනරේට් වෙන්නේ නැති නිසා. ඒ නිසා හොඳට ක්ලීන් ක්‍රන්ච් ටෝන් එකක් ගන්න පුළුවන් මෙන්න මේ හම්බග පිකප් යූස් කරොත්. ඒකයි අපි කිව්වේ මේ ගිටාර් එක වඩාත්ම සුදුසු වන්නේ රොක් ප්ලේ කරන අයට කියලා. ඒ වගේම අපිට මේකේ 5-way පිකප් සිලෙක්ට් එකක් බලා ගන්න පුළුවන්. අප් පොසිෂන් එකේදී ගත්තොත් අපිට නෙක් පිකප් එක විතරක් යූස් වෙනවා හම්බග. ඊළඟ පොසිෂන් එකට ගත්තොත් අපිට නෙක් පිකප් එකයි මිඩල් පිකප් එක. එතකොට හම්බග සිංගල් තමයි කම්බිනේෂන් එක යන්නේ. මිඩල් පිකප් එකේදී අපිට සිංගල් කොයිල් එක විතරක් යූස් වෙනවා. ඊළඟ පොසිෂන් එකේදී සිංගල් කොයිල් and හම්බග. අවසානයේදී බ්‍රිජ් පොසිෂන් එකේදී අපිට බ්‍රිජ් හම්බග පිකප් එක විතරක් යූස් කරලා ගිටාර් එක ප්ලේ කරන්න පුළුවන්. ඊළඟට මේ ගිටාර් එකේ අපිට දීලා තියෙනවා ටෝන් නොබ් එකක් සහ මාස්ටර් වොලියුම් නොබ් එකක්. හැබැයි මේ ටෝන් නොබ් එක ඉන්ඩිවිජුවල් අපිට පිකප්ස් කන්ට්‍රෝල් කරන්න බෑ. මේ ටෝන් නොබ් එකෙන් මේ පිකප්ස් තුනම එකවර තමයි ටෝන් වෙනස් වෙන්නේ. ඒ නිසා ඒක එක්තරා විදිහක අවාසියක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක මහා ලොකු දෙයක් නෙමෙයි අත්‍තරම. ඒ වගේම මේකේ මාස්ටර් වොලියුම් නොබ් එකකුත් මෙයාලා දීලා තිනවා. තව දෙයක් කියන්න ඕනේ මේ මාස්ටර් වොලියුම් නොබ් එකයි ඒ වගේම ටෝන් නොබ් එක මේවා ප්ලාස්ටික් නෙමෙයි. රියල් මෙටල්. මම හිතන්නේ ඇලුමිනියම් හරි අයන් හරි මොකක් හරි ලෝහයක් වෙන්නේ නැති මෙටල්. ඒ නිසා හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා කිව්වා අපි ඒකයි. ඊළඟට තව වැදගත් දෙයක් කියන්න තියෙනවා ඔයාලට. ඔයාලා ගාව තියෙන ගිටාර් එක ඔයාලට සවුන්ඩ් එක මදි වගේ තේරෙනවා නේ. ඒ කියන්නේ සද්ද මදි ගිටාර් එකේ. එහෙම ගතියක් තේරෙනවා. සමහර විට ඒකට හේතුවක් වෙන්න පුළුවන්. මෙන්න මේ පිකප්ස් ටිකක් පාත් වෙලා තියෙන්න පුළුවන්. අපිට ඒ වෙලාවට පොඩ්ඩක් පුළුවන් පිකප් පුෂ් කරගන්න. එතකොට පොඩ්ඩක් ටෝන් එක පොඩ්ඩක් ලවුඩ්නස් එක වැඩි වෙනවා. හැබැයි එහෙම උස්සන්න වෙන්නේ අපිට ටෝන් එකේ කැරක්ටර් එක පොඩ්ඩක් අඩු. ඒ කියන්නේ ටෝන් එකේ රවුඩ්නස් ගතිය. ඒ කියන්නේ මේ ස්ට්‍රින්ග් එකේ නිකුත් වෙන ෆ්‍රීකවන්සිස් පොඩ්ඩක් විතර එජස් දෙකෙන් කට් වෙනවා වගේ එකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක අර
වැඩිපුර මුස්සන්නේ නැතුව වැඩිපුරම පහත් කරගන්නේ නැතුව පොඩ්ඩක් ඒක හරියට බලලා ටියුන් කරගන්න ඕනේ. ඒ ගැන තමයි අපි අර කලින් කතා කරපු ගිටාර් එක ටියුන් කරන්න කොහොමද කියන වීඩියෝ එකේ දාගෙන ඉන්නේ. ඒ වීඩියෝ එක අපි ළඟදීම ගේන්න බලාපොරොත්තු වෙනවා. channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තව එක දෙයක් කියන්න ඕනේ. මෙතන TS cable එක plug කරන තැන මේකේ locking mechanism එකක් එහෙම නැහැ. ඒ නිසා ඒක මේ ගිටාර් එකේ එක අවාසියක් කියලා කියන්න පුළුවන් play කරද්දී. ඒ වගේම මේ ගිටාර් එක බැලු බැලමටම ඔයාලට පේනවා මේකේ scratch plate එකක් එහෙම නැත්නම් pick guard එකක් නැහැ. දැනටත් ඉතින් අපි අතින් පොඩ්ඩක් මේ පොඩ්ඩක් සීරලා තියෙනවා ඉතින්. ඒ වගේම දෙයක් කියන්න ඕන මේ ගිටාර් එක වෙන කාගවත් ගිටාර් ගන්නවා. මේක අපේ ගිටාර් එක, අපේ SL unprofessional ගිටාර් එක. අපේ SL unprofessional jingle එකේදී අපේ cover songs වලදී මේ play කරන තරම play කරලා දෙන්නේ මේ ගිටාර් එකෙන් තමයි. ඒ නිසා ඔයාලට මේකේ tone එක ගැන ඔළුවේ අවබෝධයක් ඇති දැන්. තව දෙයක් තියෙනවා පොඩි අකරදැබ්බයක් සිද්ධ වුණා අපිට මේ ගිටාර් එක review එක ගේද්දි පොඩ්ඩක් අපි මේ ගිටාර් එක clean කරා ඉතින්. clean කරද්දි මේ B second එක ගියා. සාමාන්‍යයෙන් අපි අපේ සිරිත තමයි ස්කයි string එකක් ගියාට පස්සේ වැඩක් නැහැ. ඉතින් අනිත් ඒවා තියන අපි අනිත් ටික remove කරලා string set එකම දාන එක. අපේ අවාසනාවට අපිට අපි රෙකමන්ඩ් ඔයාලට රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් වලින් ස්ට්‍රින්ග් අපිට හොයාගන්න බැරුණා මේ අද තියෙන තත්ත්වය හැටියට. ඒ නිසා මේකට දාලා තින්නේ මේ සැරේ එච්චර high quality string set එකක් නෙවෙයි. ඒ නිසා ටෝන් එකේ පොඩි එහෙම මෙහෙවීමක් ඔයාලට ඇත්තටම අපිට තේරෙනවා ටෝන් එකේ සස්ටේන් එක පොඩ්ඩක් අඩුයි කියලා මේ ස්ට්‍රින්ග්ස් වල. ඒ නිසා පොඩි වෙනසක් ඔයාලට තේරෙයි. මේ ගණන් ගන්නවා අපි මේකට හොඳ ස්ට්‍රින්ග් set එකක් දාලා ආපු ටෝන් සාපල්ලා අනිවාර්යෙන් අරන් යනවා. වැදගත්ම ප්‍රශ්නේ ඇයි අපි මේ ගිටාර් එක තෝරගත්තේ අපේ ගිටාර් එක විදියට? මේකයි හේතුව. එකක් අපි හෙව්ව කළු පාට ගිටාර් එකක්. අනිත් ගිටාර් එක තමයි මේ ගිටාර් එක ප්ලේ කරන්න ලේසි. ඒ වගේම ගොඩක් රේන්ජ් එක ස්ටයිල්ස් ප්ලේ කරන්න පුළුවන් මේ ගිටාර් එකෙන්. ඉතින් අපිට ගොඩක් ඕන අපේ ගිටාර් අපේ ප්‍රැක්ටිසින් ඉම්ප්‍රූව් කරගන්න නිසා ප්‍රක්ටිස් කරන්න මේ ගිටාරයෙන් ලේසි. ඒ නිසා අපි මේ ගිටාර් එක තෝරගත්තා. විශේෂයෙන්ම මේකේ බොඩි එක හරිම හීනිය නිසා ස්ටේජ් ප්ලේ කරන්න හරිම ලේසි. ඒකත් එක හේතුවක් අපි තෝරගන්න. අනිකුත් වැදගත්ම හේතුව තමයි අපිට ඇත්තටම ඕනේ ප්‍රැක්ටිස් කරන්න ගිටාර් එක. ඒ කියන්නේ සාමාන්‍ය දෙයක් නෙමෙයි සුපිරියර් ප්‍රැක්ටිස් කරන්න ගිටාර් එකක්. ඒ නිසා ප්‍රැක්ටිස් කරන්න ලේසි. මොකද මේකේ ෆ්‍රෙට් බෝඩ් එක හරිම අතර කම්ෆර්ටබල්. ප්‍රැක්ටිස් කරන්න ලේසි ගිටාර් එකක් තමයි මේ S series ගිටාර් එක Ibanez. ඒ නිසා අපි මේ ගිටාර් එක ස්පෙෂලි තෝරගත්තා. හොඳයි අපි එහෙනම් මේ ගිටාර් එකේ ටෝන් සෑම්පල් එකක් බලමු. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ ගිටාර් එකේ ටෝන් සෑම්පල් එකක් ගත්තොත් අපි මුලින්ම මේක අපි ක්ලීන් ටෝන් එක තමයි ඔයාලට දෙන අපේ audio interface එකට direct plug කරලා ඊට පස්සේ අපි මේකට පොඩි effects ටිකක් එක් කරලා ඔයාලට පෙන්නනවා. ඒකට අපි යොදාගන්නේ GT100 Boss GT100 guitar pedal එක. ඒ guitar pedal එකේ effects නැත්නම් ඒකේ tones ගැනත් කිව්වොත් ඒකේ එක preset එකක්වත් අපි use කරන්නේ අපිම හදාගත්ත අපේ custom presets තමයි අපි use කරන්නේ. ඒ නිසා මේ patch number එකේම අහන්න බෑ. හුවට වැඩක් නැහැ. අපේ custom patch එක තමයි use කරන්නේ. තවත් බොහොම වැදගත් කාරණයක් කියන්න තියෙනවා. ඒ තමයි මේකේ ට්‍රෙමෝලෝ ආර්ම් එක ගැන ඔයාලට පේනවා. මේ ට්‍රෙමෝලෝ ආර්ම් එක දැන් අර අත කැඩිච්ච මනුස්සයා වගේ මේ එහෙම වෙනවා. අපි දැකලා තියෙනවා සාමාන්‍ය ස්ටේජ් ප්ලේ කරන බෑන්ඩ්ස් වලත් මෙන්න මේ විදිහට තමයි අත කැඩිච්ච මනුස්සයා වගේ තමයි වෙන්නේ. මේක ඇත්තටම මේ ට්‍රෙමෝලෝ ආර්ම් එක හරියට ෆික්ස් කරගත්තේ නැති එක හේතුව මොකද මේ ට්‍රෙමෝලෝ ආර්ම් එකට යටින් ටෙන්ෂන් එක රඳව ගන්න පොඩි ස්ප්‍රින්ග් එකක් දාන්න ඕන. අද්දට අපේ ගිටාර් එකේ මේ ස්ප්‍රින්ග් එක නැති වෙලා අපිට හොයාගන්නත් බෑ කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා අපේ ගිටාර් එක අදත් අත කැඩිච්ච මනුස්සයා වගේ තමයි තියෙන්නේ. මේකට ස්ප්‍රින්ග් එක දාලා මේක සෙට් කරොත් මේක අපිට ඕන පොසිෂන් එකේදී ඕන තැනක තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම තමයි ට්‍රෙමෝලෝ ආර්ම් එක යූස් කරන්නේ. මේ ගිටාර් එකේ නම් දැනට ස්ප්‍රින්ග් එක නැහැ.
ඉතින් ඔයාලගේ ගිටාරයකෙත් ට්‍රෙමෝලෝවාර්ම් එක මෙන්න වගේ කැඩිච්ච අතක් වගේ තියෙනවා නම් මතක තියාගන්න ඔයා හරියට ට්‍රෙමෝලෝවාර්ම් එක ෆික්ස් කරගෙන නැහැ. ඒ වගේම අවසාන වශයෙන් බොහොම වැදගත් දෙයක් කියන්න දෙනවා. අපේ ගිටාර් ඇක්සසරිස් QA එකට ඔයාලා තාම සහභාගී වෙලා නැත්නම් තවත් අවස්ථාවක් තියෙනවා. අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිටාර් දාලා සියලුම විස්තර දාලා තියෙනවා. සහභාගී වෙලා නැත්නම් අදම සහභාගී වෙන්න. හොඳයි එහෙනම් අපි ඊළඟ බ්‍රහස්පතින්දා හරියටම හවස 6:30ට අලුත් රිවිව් එකකින් හම්බෙමු. ජය වේවා.